අයිබෝවන් වනක්කම් ගුඩ් මෝනිින් අසලාම වලෙකුම් සුබෝදෑසනක් දෙරනාරුණ අද තාරම්භ කරන්න අද මෙයි මාසේ දෙවනිදා දන්න මනතු මේ මාසේ ආරම්භ කලා මේ දිනත් එක්ක අද ඉඳලා වැඩ කරන්න හිතුනට රාජ්‍යංශයේ නිවාඩු ලබා දීලා තියෙන හින්දා අද බොහෝ දෙනෙක් වැඩට එන්නේ නැහැ. නමුත් පෞද්ගලිකාංශයේම නිවාඩුවක් හැමතැනම ප්‍රකාශයට පත් වෙලා නැති හින්දා සාමාන්‍ය විදියට රාජකාරී සිදු වෙයි කියන එක තමයි දැනට තියෙන පුරෝකතනය. කෙසේ වෙතත් අද දවසේ ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තල ගත්තොත් සඳ දවසේ සෑම පුවත්පතකම මේ මැයි දිනවලට ප්‍රමුඛත්වය ලබා දීලා තියෙනවා සහ ඒකම පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. ආණ්ඩුව හදනවද විශ්වාස භංග ගෙනවද කියලා කතා කරනවා. මහිතනවා ඊට ඉස්සල්ලා ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්ම කොටසට මම එනවා කියලා විශේෂම එතමයි මේ වෙලාවේ මේක උපශීර්ෂයක්. නමුත් මම මේක ප්‍රමුඛ පුවත විදිහට මුලින්ම උපුටා දක්වනවා ඒ වැදගත් හින්දා. මොකද දැන් මේ වෙනට තියෙන ඖෂධ හිඟයත් එක්ක ඖෂධ වර්ග 76ක හිඟයක් තියෙනවා. පෞද්ගලික රෝහල් වල හදිසි සැත්කම් පමණයි සිදු කෙරෙන්නේ. හදිසි ප්‍රතිකාර ඖෂධ විදේශ දානපතින්ගෙන් ගන්න යනවා කියන එක අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව මේ දිවයින පුරා පෞද්ගලික රෝහල් 200ක ඖෂධ වර්ග 76ක් හිඟවීම හේතුවෙන් හදිසි ශල්‍ය කර්ම පමණක් සිදු කිරීමට රෝහල් සහ සාත්තු නිවාස පෞද්ගලික සංගමයේ තීරණය කර ඇති බව සඳහන් කරනවා. එහි සභාපති ආනන්ද කුරුප්පුආරච්චි මහතා සඳහන් කරන්නේ ශල්‍ය ඖෂධ වගේම ඖෂධ හිඟය පිළිබඳව සෞඛ්‍ය මාත්‍යාංශයේ පෞද්ගලික සේවා නියාමන සභාව දැනුවත් කරලා තිබෙනවා. සෞඛ්‍ය මාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සතුව පවතින ඖෂධ තොගවලින් මේ ඖෂධ ලබා ගැනීමට උත්සාහ කළත් ඒ ව්‍යර්ථ වෙලා තිබෙනවා. ඖෂධ සැපයුම් කරුවන් සහ අනයනකරුවන් සමග ඖෂධ සැපීමට නොහැකි බව ප්‍රකාශ කිරීම නිසා මේ තත්ත්වය උදා වූ බව සඳහන් කරන්නේ. විශේෂයෙන්ම ළමා රෝග, ඉන්නත් වර්ග, හදිසි ප්‍රතිකාර ඖෂධ මේ විදිහට හිඟ වෙලා තිබෙනවා. අද දවසේ මේ තියෙන්නේ ප්‍රධාන සිරස්තලයක් විදිහට ඒ සම්බන්ධ සිරස්තලය මේ පෞද්ගලික රෝහල් වලත් මේ හදිසි සැත්කම් පමණයි සිදු කෙරෙන්නේ කියන එක. මේකේ ඊළඟ බරපතලම තත්ත්වය තමයි විශේෂයෙන්ම ඖෂධ වර්ගවල මිල සමහර වෙලාවට බෙහෙත් ගන්න ගිහිල්ලා වැඩිහිටියන්ගේ බෙහෙත් උණ්ඩුව දැකලා දුන්නම සාමාන්‍ය උදාහරණයක් විදිහට හෘද රෝගයක් සඳහා බෙහෙත් ගන්න කෙනෙකුට මාසයකට දෙකකට බෙහෙත් ලියලා තියෙනවා. වෙන්දට ගන්න ප්‍රමාණය වගේ නෙමෙයි. අද රුපියල් 15000ක් 17000ක් විතර යනවා මේ විදිහට බෙහෙත් ගන්න ගියාම. සමහරට ඒ අයගේ විශ්‍රාම වැටුපෙන්නේ ඒ අය බෙහෙත් ලබා ගන්නේ. ඒ වගේම වෙනත් කෙනෙකුට බෙහෙත් ගන්න ගියාම හිතා ගන්න බෑ. අද සාමාන්‍ය ඇන්ටිබයොටික් එකක පවා මිල ඉතා විශාල ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒතර කොහොමද මිනිස්සු මේ විදිහට ජීවත් වෙන්නේ කියලා අහනවා. ඒ කතා කරන්නේ සාමාන්‍ය ඖෂධ. අනික් පැත්තෙන් මේ තියෙන ප්‍රශ්නේ බවට පත් වෙලා තිබෙන්නේ මේ හදිසි සැත්කම් සහ විශේෂයෙන්ම ඒහා මුහුණ දෙන ප්‍රශ්නේ. ඉතින් ඒ හින්දා මේකට විසඳුමක් නෑ. අපි හිතනවා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ සහාය ලැබෙනවා මේ වන්ටත් ලැබෙමින් පවතිනවා. ඒ අතරතුරේ රජය මේ වන විට මේක ලබා ගැනීමට උත්සාහ කරනකොට මේ මාස 3ක කාලය තුල අනිවාර්යයෙන්ම හිඟයක් පවතිනවා. ඖෂධ මිල ඉහළ ගිහිල්ලා තිබෙන්නේ. මේ මිල ඉහළ යාමත් එක්ක අපිට දරා ගන්න බෑ ආනයන කරන ප්‍රමාණය. අපි දන්නවා ගේන බෙහෙත් විශාල වශයෙන් අපි විසි කරනවා. ඒ වගේම පාවිච්චියට නොගෙන ඉවත දමනවා. මේක එහෙම වෙලාවක් නෙමෙයි. ඒ වගේම මම දන්නේ නැහැ කියන්නේ ඒක කරන්න පුළුවන්ද කියලා. ඉතින් වෛද්‍යවරු තමයි ගැන හිතලා බලන්න ඕන. සමහර රටවල් වල ඇත්තටම මේ විදිහට සාමාන්‍ය තත්ත්වයන් යටතේ වෛද්‍යවරයෙක් හමු වෙන්නවත් බෑ. මොකද අවශ්‍යම වෙලාවෙදී විතරයි අදාළ රෝගියාව ජීපී හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ ඕන් නැති බෙහෙත් ලියනවද අනවශ්‍ය ඒවා අවශ්‍යම නොවන ඒවා ලියනවද ඒක හිතලා බලන්න වෙයි. වෛද්‍ය සංගම් තියෙනවා, වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති තියෙනවා. ඒ අය අදාළ තීරණය අරගෙන ප්‍රකාශයට පත් කළොතින් මේ අවස්ථාවේදී ඒක ලොකු සහනයක් වේවි. මොකද මේ ඉහළ යන බෙහෙත් මිලත් ඖෂධ මිලත් ඒ වගේම ජනතාවට දරන්න වෙන බෙහෙතත් දරා ගන්න බෑ. ඒ වගේම සුපුරුදු විදිහට විශේෂඥ වෛද්‍යවරු ඒ ලබාගත යුතු දේවල් ලියනවා. අනවශ්‍ය ඒවාත් ලියනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවශ්‍යම නොවන ඒවා ලියනවා වෙන්න පුළුවන්. ඒ ගැනත් හිතලා බලන්න. ඉතින් හිතලා මේ අවස්ථාවේදී තීන්දුවක් තීරණයක් ගන්න කියන එක තමයි කියන්නේ. මොකද අවශ්‍ය කෙනාට මේ මොහොතේ අවශ්‍ය ඖෂධ නොලැබෙන තත්ත්වයක් ඇතිලා තිබෙනවා. අවශ්‍යම නොවන කෙනාට ඖෂධ ලැබීම නිසාවෙන්. ඖෂධ 500ක මිල 169කින් ඉහළ ගිහිලා තිබෙන්නේ. අද දවසේ සංගමයක් විදිහට චෝදනා කරනවා මේ අවස්ථාවේදී මේ අවස්ථාවේ මිල පාලනය කළ ඖෂධ වර්ග 60ක මිල 140කින් ඉහළ දැමීම සඳහා සෞඛ්‍ය මාත්‍යාංශ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම තමයි මේ දක්වලා තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් රාජ්‍ය මේක නිසි වෙලාවේදී කළමනාකරණය කරා නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඖෂධ ආනයනය සඳහා අවස්ථාව තිබුණා ගෙවිච්ච දෙසැම්බර් මාසයේදී ඒ ආනයනයන් සිද්ධ වුණේ නැහැ. ඒකත් එක්ක ඩොලර් එකේ මිලත් එක්ක මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධලා තිනවා. ඉතින් මේක හැම කෙනෙකුටම මේ ලෙඩුන්ගෙන් පලි ගන්නවා වගේ වැඩක් මේ අවස්ථාවේ වෙලා තිබෙන්නේ. එයයි කනගාටුදායක තත්ත්වය. මේ අතර තමයි තව දවසක් යනතේ ඖෂධ මිලේ වෙනසක් නැහැ. දින 54කදී මේක 160කින් වැඩි වෙලා තිබෙනවා කියලා ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියලා තිබෙන්නේ. ඒ අය කියන විදිහට ගත්තොත් ඇමොක්සිලින් කැප්සූල් එකක්
රුපියල් 59.79ක් විදිහට පැවැත්ලා තිබිච්ච මේක දැන් මේ වන විට රුපියල් මේ මිලිග්‍රෑම් 375 ඖෂධ කරල රුපියල් 83.71ක් දක්වා ඉහළ ගිහිලා තිබෙනවා මේ ගැසට් පත්‍රයට අනුව කියලා අද දවසේ සඳහන් කරනවා. පැරසිටමෝල් පෙත්තක මිල රුපියල් 4.60ක් වෙලා තිබෙනවා. අපි වෙලා බලමු. ඩබල් පර්ෆියුම් ලොක් සමග දැන් තිකු කල් පවතින සුවඳින් එන බෙස්ට් එවර් සන්ලයිට් රෝස්. රුපියල් 5ට තිබිච්ච ඇස්ප්‍රීන් එක රුපියල් 7 වෙලා තිබෙනවා. ඉතින් බහුලව භාවිතා කරන මේ වෙලාවේදී මෙට්ෆෝමින් මේක මිලිග්‍රෑම් 500 පෙත්තක් රුපියල් 6.64ක් ලෙස තිබුණේ. මේක දැන් 9.34ක් වෙලා තිබෙනවා. ගණන් හදලා බැලුවෙන් පස්සේ ඉතා විශාල මිල වැඩි කිරීමක් සිදු වෙලා තිබෙනවා සාමාන්‍ය පාරිභෝගිකයන්ට. ඉතින් මේක දරා ගන්න බෑ ඇත්තටම. මේ අයට කියන ගමන් අපි එනවා දිවයින පුවත්පතේ සිරස්සලේ මේක හැමෝටම වැදගත් කාරණයක්. ඉතින් මේ රෝගීන් ගැන හිතලා මේ වෙලාවේ කටයුතු කරන්න කියන එකත් එක්ක හැම පාර්ශ්වයම එකතු වෙලා තීන්දුව తీරන ගන්න ඕන මේ මොහොතක් මේක. මොකද වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න ගියාම සංගම් ඔක්කොම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි මේ වෙලාවේ ලෙඩ්ඩු ගැන හිතලා මොනවද කරන්න පුළුවන් කියලා හිතලා ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන්න වෙලාවක් ඇවිල්ලා තියෙනවා හැම සංගමයකටම. ඒක කරාරින්න එපා කියන එකයි මේ ඉල්ලීම වෙන්නේ. මොකද මේක ආණ්ඩුව ඇති කරපු තත්ත්වයක්. ඒගොල්ලෝ හරියට කළමනාකරණය කරේ නැහැ. ඒක ඇත්ත. නමුත් දැන් මේ අවස්ථාවේ මිනිස්සු බේර ගන්න ඕන එකයි මේ ඉල්ලීම. මේ අතර ඉන්දියාව බෙහෙත් වර්ග 95ක තොග ලංකාවට ලබා දී ඇති බව දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට දක්වලා තිබෙනවා. ඇමරිකානු ඩොලර් 15500ක් වටින ඖෂධ තොගය ඉන්දියා නාවික හමුදාවට අයත් මේ ගිරිච්ඡ නෞකාව මගින් රැගෙන ආවා. ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහත්මයා 29 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යවරයාට එය බාර දීලා තියෙනවා. දිවයින පුවත්පතේ සිරස්තලයයි ඒ උහුට දක්වන්නේ. ඒ කෙසේ වෙතත් එතනින් පස්සේ අපිට යන්න වෙන්නේ අද තියෙන මේ දින පැවැත්වුණා ඊයේ. නමුත් ඊට එහාට යනවා මේ දේශපාලන අර්බුදය. දේශපාලනික වශයෙන් මේක විසඳා ගැනීම පිළිබඳව පක්ෂ කතා බහට ලක් කරනවා. ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගය බදාදා කතානායකට දෙනවා කියලායි කියන්නේ සමගී ජන බලවේගය. ජනපතිට එරෙහි දෝෂාභියෝග යෝජනාවත් මේ සතියේ ගෙන බව සඳහන් වෙනවා. විශ්වාස භංගයට මුහුණ දීමට ආණ්ඩු පක්ෂය සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කියනවා. කෙසේ වෙතත් විපක්ෂය විසින් ගෙනෙන ලබන විශ්වාස භංග යෝජනාවට මුහුණ දීමට සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පුවත්පතට සඳහන් කළ තිබෙනවා. මේ විශ්වාස භංග යෝජනාවට මුහුණ දීම සඳහා ආණ්ඩු පක්ෂය සූදානම්ව සිටිනවා. කෙසේ වෙතත් විපක්ෂයේ බෙදීම් තිබෙන නිසා විශ්වාස භංග යෝජනාව හරහා විපක්ෂයේ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට නොහැකි වනු ඇති බව තමයි විශ්වාස කරනවා කියලායි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කළ තිබෙන්නේ. නිදහස ලබා දීමේ පුරෝගාමී වෙච්ච ඩී.එස්. සේනානායක මහත්මයාගේ පිළිරුව ඉදිරිපිට ඉඳලා කියන්නේ ඊළඟ නිදහස් අරගලේ නායකයා සජිත් ප්‍රේමදාසයි කියන එක අද දවසේ කියනවා. ආණ්ඩුවට විශ්වාස භංගයයි දෝෂාභියෝගයයි දෙකම එකට ගේනවා කියලා අද දවසේ සඳහන් කළ තිබෙනවා පක්ෂය. මේ උපුටා දක්වන්නේ අද පුවත්පතේ සිරස්තලය. මේ අතරතුරේ තමයි මේ අන්තර්වාද පාලනයක් සම්බන්ධයෙන් වන සාකච්ඡාව අද දවසේත් ආරම්භ වෙන්නේ. අද තීරණාත්මක සාකච්ඡාවක් පවත්වන බව සඳහන් කරනවා. ජනපති පොහොට්ටු නියෝජිත 41 කණ්ඩායම කතිකාවට එකතු වෙන බවයි එහිදී කියන්නේ. ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීන වෙච්ච മന്ത്രിවරුන් කණ්ඩායම විසින් අන්තර්වාද පාලනය සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කළ තිබෙනවා. ඒ පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි කියලා අද දවසේ ලංකාදීප පුවත්පතේ සිරස්තලය වාර්තා කළ තිබෙනවා. ඒ අතරතුර තමයි ආණ්ඩුව ඉල්ලා යුතු බවට සංඝ ප්‍රතිඥාවක් සමුළුවට පක්ෂ 23කට ආරාධනා කළත් පක්ෂ 8යි ඇවිල්ලා තිබෙන්නේ. ට්‍රයිනිකායක මහනාහිමිවරුන්ට ඇහුම්කන් දීලා ජනාධිපති ඇතුළු සමස්ත ආණ්ඩුවම ඉල්ලා නොවන්නේ නම් සියලු දේශපාලකයන් ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් ප්‍රකාශ කරනවා. අද දවසේ ඒ වාර්තා කරන්නේ අරුණ පුවත්පත. ඒ හින්දා සංඝ සම්මුතියක් සඳහා වූ මහා සංඝ සමුළුවට සහභාගී වීම වෙනුවෙන් ට්‍රයිනිකායක මහා සංඝරත්නය පස්වරුවේ පැවැත්වුවා කොළඹ බෞද්ධ ලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී විශේෂ පාගමනක් එතැන් සිට නිදහස් චතුරස්‍රය වෙත. ඉන් පසුව තමයි මේ සමුළුව ආරම්භ කළේ. ඒ අවස්ථාවේදී තමයි මේ ගැන සඳහන් කළ තිබෙන්නේ. පක්ෂවලට එන්න කිව්වට ඇවිල්ලා තියෙන 23යි අද දවසේ. මේ අතරම president should apologize to people venerable සෝබිත කියලා වාර්තා කළා තියෙනවා. අද දවසේ ඒ සම්බන්ධයෙන් ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන් මාධ්‍යට අදහස් දක්වමින් කරන ප්‍රකාශය මේ වෙලාවේ මහා සංඝරත්නය විදිහට ගත යුතු ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා සමාවැය දිය යුතුයි කියලා සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට සඳහන් කළා තිබෙනවා. ඉන් අනතුරුව ගත්තොත් දැන් මේක දිගටම යනවා. මොකද්ද වෙන්නේ? කවුරුත් මේකට උත්තර හොයන්න පේන්නේ නෑ වගේ. මේ අතර අද දවසේ අරුණ පුවත්පතේ සිරස්තලයක් වාර්තා කරනවා අගමැති යන්න කැමති කියලා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා දුරින් නිවත් වීමට කැමැත්ත පළ කර ඇතැයි
ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරන බව අරුණ කියනවා. කෙසේ වෙතත් නව අගමැතිවරයෙක් පත් කෙරෙන තෙක් අගමැතිවරයාගේ ඉවත්වීම සිදු නොවනු ඇති බවයි කියන්නේ. අගමැතිවරයා ඉල්ලා සිටීමත් සමග කැබිනට් මණ්ඩලයේද විසිරී යන නිසා එසේ වුණොත් දේශපාලනික අරාජිකත්වයක් ඇතිවන නිසා එය වළක්වා ගැනීමෙහි අරමුණයි කියලා සඳහන් කරනවා. මේ අතර ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයට පත් කෙරෙනු කමිටුව අද ජනාධිපතිවරයා සමග පොදු ජන පෙරමුණේ නියෝජිතයන් හමු වීමට නියමිතයි. ඒ අනුව එහිදී නව අගමැතිවරයෙක් පත් කර ගැනීම සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කරලා තිබෙනවා. ඉතින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පහුගිය සෙනසුරාදා දවසේදී පැවැත්වුණා. බැසිල් රාජපක්ෂ ජී.එල්. පීරිස් සාගර කාර්යවසම් සංජීව එදිරිමාන යන මැති ඇමතිවරු ඊට එක්ව සිටියා. කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වන බවත් පවතින අර්බුදය විසඳීමට ගන්න ක්‍රියාමාර්ග ගැන විසඳුමට එන්න බලාපොරොත්තු වෙනවා කියලත් පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහත්මයා කියනවා. අද වාර්තා කරන්නේ ඒ පිළිබඳව පුවත්පතේ සිරස්තලේ. හැබැයි ඉතින් කොහොමුණත් යන්න කැමති කිව්වට යන්නේ නැත්තේ අරාජික වෙන හින්දා. හැබැයි අරාජික වෙන්න නැති වෙන්න නම් එහෙනම් අගමැතිවරයෙක් පත් කරන්න ඕනේ කියලා තමයි පුවත්පත කියන්නේ. අගමැතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් කතා කරද්දී ඉතින් අගමැතිවරයා සම්බන්ධව ජනාධිපතිවරයා මම හිතන්නේ නම් 3-4ක්ම කියලා තියෙනවා කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ තවදුරටත් ඇදෙනවා කියන එක තමයි සඳහන් කරන්න වෙන්නේ. මේ ඇදිල්ලත් එක්ක මේක හර්තාලයක් දක්වා වර්ධනය කරන බව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්න බව වෘත්තීය සමිති කියනවා. ජනාධිපතිවරයා බලයේ සිටීමෙන් අන්තර්වාර ආණ්ඩුවක් සකස් කිරීමට යෝජනා කර තිබෙනවා. මේ යෝජනාවට වෘත්තීය සමිති සිවිල් සංවිධාන මහජනතාව අකමැති නිසා 6 වෙනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන හර්තාල් වෙනත් විරෝධතා ව්‍යාපාර ඒ ආකාරයටම සිදු කරනවා කියලයි වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. එය අද පුවත්පතෙන් උපුටා දක්වන්නේ. ඒ අනුව ලබන 6 වෙනිදා පවත්වන්න නියමිතව තිබුණා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ හර්තාල් ව්‍යාපාරයේ දිගටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා උන් කියනවා. එහිදී අද එකතු වෙලා අය සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා කියලා සඳහන් කරන්නේ. ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබුණත් සියලු දෙනාගේ ඉල්ලීම් වෙලා තියෙන මේලා රාජපක්ෂරුන්ට ගෙදර යන්න කියන එක. ඉතින් එහෙම නොවි මේ ගැන සාකච්ඡාවක් පවත්වලා වැඩක් නැහැ කියන එක තමයි ඔවුන්ගේ අදහස බවට පත් වෙලා තිබෙන්නේ. ඒ අදහසත් එක්ක ඔබ දන්නවා මේ රටේ ඉල්ලන්නේ මොකද්ද දෙන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඉල්ලන්නේ මොකක්ද කියන එක අද දවසේ ගත්තොත් ගාලු මෝදර 23 වෙනි දිනටත් ක්‍රියාත්මක වෙන මේ විරෝධතාවයේ මේ අරගලයේ රටේ ඇතිව තිබෙන ඉන්ධන ගෑස් විදුලි ඇතුළු මේ ගැටලු වලට විසඳුම් ඉල්ලලා ජනාධිපතිවරයා අගමැතිවරයා ඉවත් යුතු බවට බල කරමින් මේ ආණ්ඩුව ඉල්ලා සිටු බවට බල කරමින් තමයි මේ විරෝධතාවය සංවිධානය වෙන්නේ. ඉතින් එහෙම වෙද්දී එය 23 වෙනිදාට දක්වා 23 වෙනි දිනටත් ඊයේ ක්‍රියාත්මක වුණා. ගල්මුදුර අරගල භූමියට පෙරේද රාත්‍රියේත් විශාල පිරිසක් එක් වෙලා හිටියා. එම අරගල භූමිය විචිත්‍රවත් කරමින් ඉදිකලා තියෙන එලිමහන් රංගපීඨයේ නාට්‍ය ඇතුළු විශේෂාංග රසක් ඉදිරිපත් කළා. අද දවසේ වාර්තා කරලා තිබෙන්නේ ගෝඨාගෝගම ප්‍රොටෙස්ටර්ස් ඉන්ෆෝස් මේන් මේ මයිනගෝගම වාර්තා කරලා තිබෙන්නේ මේ මයිනගෝගම නොහොත් අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වීම සඳහා බල කිරෙන අල්ලේගහ මන්දිරයේ ඉදිරිපිට පැවැත්වෙන මේ විරෝධතා ව්‍යාපාරය පිළිබඳව විශේෂම උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී ඔබ දන්නවා මේ උණුසුම් තත්ත්වය පිළිබඳව අද දවසේ ද මෝර්නිං පොත්පතේ සිරස්තලේ වාර්තා කරනවා. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉල්ලා අස්වන ලෙස බල කරමින් සති 3ක් තිස්සේ පවත්වන මේ විරෝධතා භූමියේ අර්ලියගහ මන්දිරයේ ඉදිරිපිට පවත්වන යන විරෝධතාව තමයි මයිනගෝගම ලෙසින් නම් කළ තිබුණේ. මේක අට්ටාලිය ගලවලා ඉවත් කිරීමත් එක්ක දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. පොලිසිය සමහල් නිලධාරීන් ඉවක් බවක් නැතිව පහර දුන්නා කියලා එහිදී චෝදනා කළා. අර්ලියගහ මන්දිරයේ දෙසින් ඇසෙන්ට සලස්වා තිබූ පිරිත් සජ්ජායනා මැද මේ උණුසුම් තත්ත්වය ඇති වුණා කියන එක තමයි මෙහිදී කිව්වේ. දැන් අපේ කඩපු අට්ටාලිය හදලා දෙන්න ඕන. අපි පොලිසියට කියන උසාවි නියෝගයක් අරන් එන්න කියලා. ඒව නැතිව තමයි අට්ටාලිය කඩන්නේ. අපේ අරගලට එරෙහිව පොලිස් බස් ටිකක් ගෙනල්ලා අවහිර කළා. අපි මේ සම්බන්ධයෙන් මානව හිමිකම් එකට ගියා කියලා එතන ඉන්න කට්ටිය විරෝධතා දක්වනවා. අද දවසේ උපුටා දැක්වීම ඒ පිළිබඳවත් මේ පුවත්පතෙන්. මේ අතර අද නිකුත්වන දරණි පුවත්පත සඳහන් කරලා තිබෙන්නේ මේ වෙලාවේ අරගල භූමියේ සිටින නංගිලා වෙතටයි කියලා වෙරලා අරගල කරන හැටි කියලා දීලා තියෙනවා කියලා එක් පැත්තකින් කිව්වොත් නිවැරදි මං හිතන්නේ මේ පුවත්පත මේගොල්ලෝ කියන්නේ බිම පෙරලා කකුලෙන් පෑගුවාම මොන ගෑන්ටද ඉවසන්න පුළුවන්. හැබැයි විවියන් එක ප්‍රශ්නයයි ඇහුවේ. ඒ තමයි උඹටත් අම්මා කෙනෙක් ඉන්නවද කියලා. අන්න ඒ වගේ විරෝධතා දක්වනවා වෙනුවට මේ සටන් පාට මං හිතන්නේ මේවා මං කියන්න යන්නේ නැහැ. මේකේ තියෙන දේවල් මං හිතන්නේ මේ තියෙන්නේ ඔක්කොම විරෝධතා සටන් පාට විදිහට ඇවිල්ලා තිබෙන්නේ කාන්තාවන් පදනම් කරගත්ත සහ ලිංගිකත්වය පදනම් කරගත්ත විවිධ වැකි. ඉතින් මේ වැකි සම්බන්ධයෙන් තමයි අද දවසේ මේ විරෝධතා දැක්වීමක් විදිහට ලියලා තියෙන්නේ පුවත්පතේ. ඒ නිසා රත්තරන්
මේක කියන විදිහට රත්තරන් නංගියේ ගෙදර ඇඳේදි බේර ගන්න බැරි වෙච්ච ඇරිය සරගල භූමියට ගේන්න එපා. එතකොට උඹලා කොච්චර හැඬට ඇදලා හිටියත් අපිට පේන්නේ හෙළුවෙන් වගේ කියලා සඳහන් කරනවා. ඉතින් මේක යුක්තිය සාධාරණ ඉෂ්ට කරගන්න ඕන විදිහ පිළිබඳව සඳහන් කරන ගමන් කොළඹ ඒ කාලේ තිබිච්ච විරෝධතා අතරේ කොහොමද එදවස දේශපාලඥයෝ වැඩ කරේ කියලා තමයි අද දවසේ සඳහන් කරලා තියෙන්නේ. දේශපාලන නියෝජිතයන් වැඩ කරපු ආකාරය පිළිබඳව පුවත්පත සඳහන් කරලා තියෙනවා. ඒකනේ ජෙනරේෂන් එක වෙනස් කියලාම කියන්නේ. ජෙනරේෂන් එක නෙමෙයි දැන් ඉන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි හැප්පෙන්නේ. ඉතින් ඒ හැප්පිල්ල වැරදි කියන එක තමයි මේ පැහැදිලි කරලා කියන්නේ එතන ඉන්න තරුණ තරුණියෝ. මේ අතර තමයි ගාල්ලු මෝදර බණ්ඩාරනායක පිළිරුවට අගෞරව කරයි පරීක්ෂණයක් කියලා තිබෙනවා. අරුණ පුවත්පතේ සිරස්තලය සඳහන් කරලා තිබෙන්නේ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහත්මයා පොලිස්පතිවරයාට ලිපියක් ලියලා තියෙනවා. මේ පිළිරුවේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනමින් පියවර ගන්න කියලා. ඉතින් රටේ අර්බුදකාරී තත්ත්වයේ විරෝධතාව දක්වමින් ගාල්ලු මෝදර පැවැත්වෙන විරෝධතාකරුවන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහත්මයාගේ පිළිරුවට අවමන් වන ආකාරයේ ක්‍රියාවක නිරත වූ බව තමයි මෙහිදී කියන්නේ. මේ දැස් බැඳීමට කළුර රෙදි කඩකින් ආවරණය කිරීමට උත්සාහ කරපු එක අශීලාචාර ලෙස ගොඩ වුණා කියලා සඳහන් කරලා තිබෙනවා. ඉතින් අද දවසේ සිරස්තලය වාර්තා කරලා තිබෙන්නේ මේ මම හිතන්නේ ඉතින් මේක ප්‍රකාශනයක් විදිහට දකිනවා නම් ඒක වැදගත් වෙයි. සියලු දෙනා ගැස් බැඳලා තියෙන්නේ. ඒ බැඳිච්ච කඩතුරාවලින්ද මේ සියලු දේ පේන්නේ නැතුව කියලා තිබෙනවා. නමුත් මේවා අයින් කරලා බැලුවොත් සාමාන්‍ය මිනිස්සු විදියට මොකද හැම කෙනෙක්ම එකතු වෙලා බලන්නේ තමන් ආස විදියට ආස පාටි ආස කණ්ණාඩියෙන් බලනකොට ඇත්ත පේන්නේ නැහැ. ඒ හින්දා පාට අයින් කරලා බැලුවොත් අපිට ඇත්ත පේන්න ගන්නවා. ඇත්ත අපි හිතනවට වඩා වෙනස්. ඒ හින්දා ඇත්තට මුණ දෙන්න ඕන නම් ඇත්තට මුණ දෙමු. ආණ්ඩුවට ඇත්ත පේන්නේ නැහැ. ආණ්ඩුව හිතන්නේ ඔක්කොම ප්‍රශ්නයක් නැහැ. දැන් ඔක්කොම සුඛිත මුදිත රාජ්‍යයක් වගේ. ඔය පොඩ්ඩක් කෑ ගහලා කට්ටිය යයි කියලා ඒගොල්ලෝ හිතනවා. විපක්ෂ කට්ටිය හිතනවා අවුලක් නැහැ මේ වෙලාවේ ආණ්ඩුව හදන්න යන්න ඕනේ. අපි කොහොම හරි ඡන්දයක් තියාගත්තොත් අපිට ජනාධිපති වෙන්න පුළුවන්. අපිට ආණ්ඩුව කරන් අවුරුදු 6ක්ම ඉන්නම් කියලා. තව පිරිසකට හිතන්න පුළුවන් අපිට තියෙන දැන් පොඩ්ඩයි අපිට පුළුවන් මේ ප්‍රමාණය ලොකු කරගන්න. ලොකු කරාන් පස්සේ අපි ඉන්නවා මේකේ. අපිට වැඩි ප්‍රමාණයක් එනවා වැඩි බලයක් එනවා කියලා. තව පිරිසක් මේකේ දේශපාලන වාසියක් ගන්න උත්සාහ කරනවා. ඒ අතරතුර ඇත්තටම සාධාරණ මිනිස්සු ටිකක් හැමදාම රට වෙනස් වෙනව දකින්න කැමති වෙච්ච රටට ආදරය කරන රට අලුත් ගමනක් යනවා දකින්න මේ රට තමයි ඉන්නේ තියෙන්නේ අපිට ජීවත් වෙන්න අපිට යන්න දෙයක් නැහැ කියලා හිතන මිනිස්සු ටිකක් ඇවිල්ලා මේ විරෝධතා ඔක්කොම කරනවා මේ දේශපාලඥයන් මේ ක්‍රමයට මේ සිස්ටම් එක වෙනස් යුතුයි කියලා. හැබැයි ඒව ඔක්කොම යටපත් වෙලා කාලෙකදී ආපහු පාරක් කන්නඩි දාන පිරිසකට බලය එනවා. ඉතින් මේ අතරතුර තමයි ජනතා විරෝධතා දිනේ කටුනායක ගොන්කම කියලා අද ලංකාදීප කතුවැකිය ලියන්නේ. කතුවැකියෙන් ලියලා තියෙන්නේ ඉකුත් 29 වෙනිදා දැකපු තත්වයක්. ඒ තමයි විශේෂයෙන්ම රටම විරෝධතා වුණා. කළු කොඩි දැම්මා විරෝධතා දැක්වුවා. හැබැයි රට තියෙන්නේ ගිනි කන්දක් මත. ගිනි කන්ද පුපුරා යන්න ආසන්නයි. ඒ බවට සංඥා කළ දුම් දමනවා. නිවැරදිව හඳුනාගත යුතුයි. එහෙම නැත්නම් මේක කනගාටුදායක තත්වයක්. අරගල කරුවන් වෙත පණිවිඩයක් ලංකාදීප කතුවැකියෙන් දෙනවා. අරගලයේ මාදිරිය නැවුම් විචිත්‍රයි ආගන්තුකයි ප්‍රචණ්ඩයි ප්‍රවේගකාරීන් දුරස්වීම ප්‍රශස්තයි මේ ඔක්කොම ඇත්ත. එහෙත් මාර්ග අවුල් කරන විරෝධතාවලින් පීඩාවට පත්වන්නේ අරගල කරුවන් විඳින වේදනාව කිසිදු වෙනසකින් තොරව විඳින මහජනයා කියන එක ඔබට අමතකද? කටුනායක ගුවන්තොටුපළට යන මාර්ගය අවහිරතා ඇති කළා විරෝධතා දක්වලා මෙව වැහුවම විදේශ ගතවන්නන් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් යලිත් එන්න බලන් ඉන්න කට්ටිය විදේශිකයෝ මේ හැම කෙනෙක්ම පීඩාවට පත් වෙනවා. ලෝක සිතියමේ අබෑටක් තරම්වත් මේ ලංකාව රට සංචාරක පාරාදීසයක් නවෝත්පාදක ආර්ථිකය සම්බන්ධයෙන් අවධානය යොමු නොවුන රටක අපට තියෙන විදේශ විනිමය ප්‍රයාගත හැකි සුවිශේෂී මාර්ගයේ සංචාරක කර්මාන්තේ. ඒකත් එක්ක අපිට කොවිඩ් ආවා, සහරාන් ගැහුවා, විවිධ ප්‍රශ්න ආවා. අපි හැම එකකින්ම පීඩාවට පත් වුණා. අතිශය ප්‍රියමානාපේ හැඟීමකින් සංචාරය සඳහා මෙරට තෝරාගෙන පැමිණි විදේශිකයන්ට රටේ තත්ත්වය සම්බන්ධයෙන් කම්පනයක් ඇතිවීම වළක්වන්න බෑ. නමුත් පසුතැවීමක් ඇති වෙනවා නම් ඒක කනගාටුදායකයි. ඉතින් ඒ හින්දා සටන් කිරීම කලාවක්ෙන් සටන් කළ යුත්තේ කලාව ප්‍රගුණ කර හා ප්‍රගුණ කරගනිමින් සටන් කළ යුත්තේ කෙසේදයි නොදන්නේ නම් පළමුව කළ යුත්තේ සටන් නොකර ඉඳීම. සටන් වදින අයුරු නොදැන සටන් කිරීමෙන් සිදුවන්නේ අලවීම. තරුණ අපි සියලු දෙනාම රටට ආදරය කරන පිරිස වෙනවා. ඒ හින්දා මේ වගේ වැඩ කරන්න එපා කියලායි කතුවැකියෙන් ඉල්ලන්නේ. අරගල බිමේදී භික්ෂුවකට පහර දුන්නු අය සොයලා විමර්ශනයක් ආරම්භ වෙලා තිබෙනවා. 30 වෙනිදා තමයි මේ සිදුවීම වුණා කියලා වාර්තා වෙන්නේ. ඒ අනුව වීඩියෝ එක
වීඩියෝ කරමින් සිටි භික්ෂුවකට පුද්ගලයෙක් පහර දීලා තියෙනවා. ජංගම දුරකථනයේ වැඩි භික්ෂුවට තුවාල සිදුලා තිබෙනවා. ඒ ගැන සොයනවා කියලා තමයි අද දවසේ සඳහන් කරලා තිබෙන්නේ. මේ අතර ජනතාව පීඩාවට පත් වෙද්දී රාජපක්ෂවරු බලය රැකගන්න දඟලනවා කියලා එක්සත් සංවර්ධන පෙරමුණේ උපලේකම් නිශාන්ත බණ්ඩාර අද චෝදනාවක් එල්ල කළා තියෙන්නේ දිවයින පුවත්පත හරහා. අපි දරුවාට බෙහෙත් නැහැ. ජනාධිපතිට විරුද්ධව Facebook සටහනක් දැම්මට മന്ത്രിගේ මල්ලි ගෙට පැනලා ගැහුව පුවතක් වාර්තා වෙනවා. දිවයින පුවත්පතේ වාර්තා කරන්නේ ඖෂධ අලෙවිසැල් වල ඖෂධ හිඟේ හේතුවෙන් තම දරුවට ඖෂධයක් ලබා දීමට නොහැකි වීම ගැන පැමිණිල්ලක් මුහුණු පොතේ සටහනක් තිබුවා කියලා කිරිඳිවැල පොලිසිය ප්‍රකාශ කළ තිනවා. රෝහල් ගත කළ තිබෙනවා මේ පිළිබඳව. පහර ගෑමට ලක් වෙච්ච අමුසැමිවල කිරිඳිවැල මාලිගාවිල ප්‍රදේශයේ පදිංචි පිරිසක් කියලා සඳහන් කරනවා. ඒ අනුව නම සඳහන් කරන්නේ මිලාන් ජයතිලක මන්ත්‍රීවරයාගේ සහෝදරයා මේ පහර දීම සිද්ධ කරා කියලා. අපි වෙලා බලමු. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. අපි දැන් දැක්කේ මෙච්චර කල් කුරුල්ලොත් එක්ක ඉන්න ගම් විවිධ සටන් පාට මේකයි. දැන් අද අරුණ පුවත්පතේ ඇතුළු පිටුවේ කියන්නේ කොළඹ මහනගර සභාවේ ආරම්භ කළා තියෙනවා කියලා රෝෂිනී ගෝගම කියලා එකක්. කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරිය නීතිඥ රෝෂිනී දිසානායකට එරෙහිව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා උද්ඝෝෂණයක දීම නිසා කොළඹ මහනගර සභාවේ මාසික මහසභා රැස්වීම පවත්වාගෙන යාමට බැරි වෙලා තිබෙනවා කියලා සඳහන් කළා තිබෙනවා. වෙහිදී විශේෂයෙන්ම සඳහන් කළා තිබෙන්නේ කොමසාරිස්වරිය ඉවත් විය යුතුයි කියලා තමයි මේදී ඉල්ලලා තිබෙනවා කියලා සඳහන් වෙන්නේ. ඒත් එක්ක උණුසුම් උනා කියලා සඳහන් කරලා තිබෙනවා. අද දවසේ පුවත්පතේ සිරස්තලයක් විදිහට එය වාර්තා කරලා තිබෙනවා. මේක විහිළුවක් කරගත යුතු නෑ. ඇත්තටම මොකද්ද මේ කියන පණිවිඩය කියන එක තේරුම් ගැනීම වැදගත්. අපි යනවා ඉන් පස්සේ අද මේ කම්කරු දිනයත් එක්ක ඊයේ පැවතිච්ච විරෝධතා ගත්තොතින් ඊයේ ප්‍රධාන පෙළේ මැයි රැලි ගත්තොතින් ප්‍රධානම මැයි රැලි දෙක පැවැත්වුවේ සමගි ජන බලවේගය. පළවෙනි මැයි රැලිය ඒගොල්ලන්ගේ. අනෙක් පැත්තෙන් ජාතික ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ පවත්වන මැයි රැලිය වැඩිම පිරිසක් සහභාගීලා හිටියේ මේකට. ලෝකවාසී කම්කරු ජනතාව තවත් අභිමානවත් ලෝක මැයි දිනයක් සමරන අවස්ථාවේ ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවද ඊයේ මැයි රැලි හා පෙළපාලි පවත්වමින් මෙවර කම්කරු දිනය සමරූ බව පුවත්පතේ සඳහන් කරනවා. යනු විශේෂයෙන් බොහෝ දේශපාලන පක්ෂ වෘත්තීය සමිති සුපුරුදු විදිහටම ඒ සංවිධානය කිරීම සිදු කරලා තිබුණා කියන එක තමයි සඳහන් කරන්නේ. මේ අතරම එක්සත් ජාතික පක්ෂය ගත්තොතින් දිනේශ් ගුණවර්ධන සහ හිටපු ඇමති ගාමිණී ලොකුගේගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති නායකයන්ගේ මැයි රැලියක් පවත්වලා තිබුණා පොදු ජන පෙරමුණ. එක්සත් ජාතික පක්ෂයේ තරුණ කණ්ඩායම නිර්පාක්ෂික වශයෙන් සුදු ඇඳුම් වලින් සැරසිලා ගාලු මුදර පිටියට එකතු වෙලා තිබුණා. ඊට අමතරව හිටපු අගමැතිවරයෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7 නවනගර සභා ශාලාවේදී තවත් සම්මන්ත්‍රණයක් පවත්වලා තිබුණා. බොරැල්ල කැම්බල් පිටිය නිදහස් මාවත දක්වා පෙළපාලියකින් පැමිණ විරෝධතාවයක් පවත්වලා තිබුණා. මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධ වුණේ. හිටපු ජනාධිපතිවරයෙක් වෙච්ච රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ සමරුම් සිදු වෙලා තිබුණා. ජාතික ජන බලවේගයේ කොළඹ මාතර අනුරාධපුර සහ යාපනයේ මැයි රැලි පවත්වලා තිබුණා. කොළඹ පෙළපාලිය මරදාන මාලිගාවත PD සිරිසේන ක්‍රීඩාංගණය අසලින් ආරම්භලා කොටුවට පැමිණ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අනුර කුමාර දිසානායක KD ලාල්කාන්ත සහ ලක්ෂ්මන් නිපුණාරච්චි නීතිඥ සුනිල් වටකල යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වලා තිබුණා. වමේ පක්ෂ ලෙස කොමියුනිස්ට් පක්ෂයේ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සම සමාජ පක්ෂයේ වාමාංශික පෙරමුණ මහජන පක්ෂයේ වෘත්තීය සමිති සම්මේලනය ඒ අය පෙළපාලිය ආරම්භ කළ හයිට් පිටියේදී එය පවත්වලා තිබුණා. ඒ වගේම තමයි තවත් නිදහස් පෙරමුණ මහජන පුස්තකාලයේ මැයි රැලියක් පවත්වලා තිබුණා කොළඹ බත්තරමුල අපේගම පරිශ්‍රයේදී විශේෂ විරෝධතාවක් මේ පෙළපාලියක් සංවිධානය නොකර එහි මේ ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල අපේගම් පරිශ්‍රයේදී තමයි පවත්වලා තිබුණේ ඒ විරෝධතාවය. මේ අතර තමයි කොළඹ 3 ජයන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත වුණු ලංකා ගුරු සංගමයේ මේ විදිහට ඊයේ දවසේ විවිධ තැන්වල මේ විරෝධතාව පවත්වනවා. මේ රැලි වලට ජන ගංගාවක් ගැලූ බව වෙනදා වගේම අද ලංකාදීප සඳහන් කරලා තිබෙනවා. ඒ අනුව ප්‍රධාන පෙළේ සමරුම් 4ක් සංවිධානය වුණා ජනතා විමුක්ති පෙරමුණේ. අපි ඔබට පෙර පුටා දැක්වූ ආකාරයට කොළඹ සහ පිටපළාත් තුළ පැවතිච්ච මේ මැයි රැලි ගැන කතා කරන වෙලාවේ මම හිතනවා මේ අරගල මැද අපි තිබිච්ච ඒ විරෝධතා ව්‍යාපාරවලට යොමු වුණොත් වැදගත් වේවි කියලා. අපි මුලින්ම යමු සමගි ජන බලවේගය ඊයේ සංවිධානය කර විරෝධතා පාගමනට. ඔවුන්ගේ පළමු විරෝධතා පාගමන තමයි මේ විදිහට ඊයේ දවසේ පැවැත්වුණේ. අපි දර්ශනත් බලමු. ඉතින් විශේෂයෙන්ම මේදි මතක් කරන්නට ඕන ඊයේ තවත් පක්ෂ දෙකක් මේ විදිහට විරෝධතා සටන් පාට කියමින් මේ විරෝධතා ව්‍යාපාර සංවිධානය කළා. අපි ගත්තොත්
අපි ගත්තොත් ඊයේ සමගි ජන බලවේගයේ පැවතිච්ච විරෝධතාවයේ නිදහස් චතුරස්‍රය ආසන්නයේදී තිබිච්ච ආකාරයේ ඡායාරූප වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මේ විරෝධතා ව්‍යාපාරයත් එක්ක ප්‍රේමදාසගේ ලේ පාවලා දෙන්නේ නැති බව තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කළේ. අද වගේ දවසක තමයි මගේ පියාණන්ට ජීවිතය අහිමි වුණේ. මම එතුමගේ දේහයවත් බලා ගන්න බැරි තත්ත්වයක හිටියේ. නිසා මතක තියාගන්න මේ ඇඟේ යන ඔක්කොම ප්‍රේමදාස ලේ මේවා පාවා දෙන ලේ කුමන්ත්‍රණ ලේ නෙමෙයි කියලා ඒදී සඳහන් කරන ගමන් මේ විපක්ෂයේ වගකීම මම බාර ගන්නවා රට බාර ගන්න මම සූදානම් කියලා කියන ගමන් ඔවුන් සඳහන් කර සිටියා මේ විරෝධතාවයත් එක්ක තව වැඩි ඈතක් නැහැ ආණ්ඩු ගෙදර යමන දවස කියන එක මේ ඔබ දකින්නේ ඊයේ දවසේ එහි විරෝධතාවයේ දර්ශන. ඒ අනුව අද අපි යමු සිරස්තල වලට කොහොමද පුවත්පත් වාර්තා කරන්න කියලා බලන්න. The Morning පුවත්පතේ සිරස්තල වාර්තාව Take my opposition leadership if you want වාර්තා කරනවා. ඔබට ඕන නම් මගේ විපක්ෂ නායක ධුරය බාර ගන්න. හැබැයි අපි පාවලා දෙන්නේ නැහැ කියලා දේශ සේවයේ ලොකුම තැන මට මේ ජනතාව ලබා ගන්න එක. ඒ නිසා අපි ළඟ බල ලෝභීත්වය නැහැ. හැබැයි අපේ හඬට ගරු කරන්න කියන එක තමයි ඔහු ඉල්ලීමක් කරන්නේ. රටේ වගකීම මම බාර ගන්නවා කියලා එතුමා සඳහන් කරනවා. මෙරට ගොඩනගන්න සූදානම් වෙන්නේ ජනතා ආශිර්වාදයෙන් කියලා සඳහන් කරද්දී ගෝල්ෆේස් අරගලේ අපි පාවා දෙන්නේ නැහැ කියන එකයි ඔහුගේ ප්‍රකාශය බවට පත් වෙන්නේ. ගෝල්ෆේස් විරෝධතාවයේ නියුතු ජනතා අභිලාෂයන් ඉටු කිරීමට මම සූදානම් කියලා සඳහන් කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කරනවා කියන එක. මේ අතර අද දිවයින පුවත්පත වාර්තා කරලා තිබෙනවා සජබ මැයිරැලිය අස්සේ හරින් ෆොන්සේකා ගැටෙයි කියලා. කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපිට නිදහස් මාවතේ පැවති මේ විරෝධතාවයෙන් අනතුරුව පැවතිච්ච සමරු රැලියේදී එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ එම පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අතර ගැටලුවක් හටගෙන තිබෙනවා කියන එක සඳහන් කරන්නේ. මේ අවස්ථාවේදී සඳහන් කළ තිබෙනවා මේ අවස්ථාවේ මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීවරයා වහා මැදිහත් වෙලා ඒ අවස්ථාවේදී මේ විරෝධතාවේ මේ සම්බන්ධයෙන් සමනයට පත් කිරීමට උත්සාහ කළා කියලා. සරත් ෆොන්සේකා මහතාගේ නම කතිකල ඇස්සුවේ ඉවත් කර තිබීම හේතුවෙන් තමයි මේ ගැටුම හටගෙන තිබෙන්නේ. සිය නම ඉවත් කිරීම පිළිබඳව රැලිය අතරතුර සරත් ෆොන්සේකා මහතා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කැඳවලා ප්‍රශ්න කළා තියෙනවා. එෙහිදී සජිත් ප්‍රේමදාස මහතාත් මැදිහත් වෙලා තිබෙනවා. ඉතින් මේ ප්‍රශ්න කිරීම අතරතුර තමයි කොප්පෙච්ච සරත් ෆොන්සේකා මහතා එකවරම හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හැද සිටි සරමින් ඇද දැමුවා කියලා සඳහන් වෙන්නේ. ඒ ගැටුම සමතයකට පත් කරන්න සජිත් ප්‍රේමදාස මහතා සහ රවුෆ් හකීම් මහතා දැඩි පරිශ්‍රමයක් දැක්වුවා කියන අතරතුර ඒ සමගම හරින් ප්‍රනාන්දු මහතා අසභ්‍ය වචනෙන් සරත් ෆොන්සේකා මහතාට බැනවැදුණු බවත් පසුව එය සමතයකට පත් කිරීම සඳහා උත්සාහ කළපු බවත් පුවත්පතේ කියනවා. පසුව අදහස් දැක්වූ හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ සරමුස්සන් දගලන චණ්ඩීන්ට Taman බය නැහැ කියන එක තමයි හරින් ප්‍රනාන්දු සිය කතාවෙන් කිව්වා කියලා සඳහන් කරලා තිබෙන්නේ. ඒ වගේම ඉන්පස්සේ කතාවේදී CIDට එන්නකොම බියගුල්ලන් සරමුස්සන් හිටියා පහළ දමාගෙන හිටියත් කුදලාගෙන එනවා කියන හිටියත් කුදලාගෙන එන බව තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ අද දකින්නේ සඳහන් කරන්නේ මම හිතන්නේ හොරු ඇල්ලීමේ වගකීම සරත් ෆොන්සේකා මහත්මයාට බාර දෙනවා කියන එක තමයි ඒදී සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ එක පැත්තකින් සරත් ෆොන්සේකා මහත්මයා ජාතික නායකයෙක් විදිහට ඉදිරියට එනවා සහ එතුමා වෙනදට වඩා දේශපාලන පරිණතභාවයක් පෙන්눔 කරනවා. ඉතින් මම හිතන්නේ මේ පරිණතභාවයත් එක්ක යම්කිසි බියක් හෝ චකිතයක් ඇතිවවාද කියන්න දන්නේ නැහැ. නමුත් ඉතින් කෙසේ වෙතත් දක්වන්නේ අද දවසේ සිරස්තල විදිහට මේ ගැටුම පිළිබඳව. මේ අතර සමගි ජන බලවේගයේ මැයිරැලියේ පෙළපාලියට පාටලි චම්පික රණවක මහත්මයා සහභාගී නොවුණු බව සඳහන් කළ තිබෙනවා අද දවසේ ලංකාදීප පුවත්පත. ඒ අනුව ඔහු 43 වන සේනාංකයේ නායකයා විදිහට පාටලි චම්පික රණවක මහතා සහභාගී නොවීම විශේෂ සිද්ධියක් කියලා ලංකාදීපේ කියනවා. එම පක්ෂය සංවිධානය කළ මැයි දින රැළිය සහ පෙළපාලිය ඊයේ කොළඹදී පවත්වලා තිබුණා. එම පෙළපාලිය හෝ රැළිය යන කිසිවකට පාටලි චම්පික රණවක මහතා සහභාගී නොවුණු අතර ඔහු මහනුවරින් ආරම්භ කළ සමගි ජන බලවේගයේ පාගමනටද සහභාගී නොවූ බව තමයි මෙහිදී සඳහන් කරලා තිබෙන්නේ. මං හිතන්නේ සමගි ජන බලවේගයේ මේ දින රැළිය මම හිතන්නේ වෙනදාට අපි උදාහරණ විදියට උපුටා දක්වන්නේ වැඩි පිරිසක් සහභාගී වෙන මේ රැළියේ ඉඳලා 1 2 3 ගේන්නේ. දැන් මේ පාර දෙවනියට වැඩිම පිරිසක් සහභාගීලා තිබුණේ අපි දැක්කම ඊයේ ඔලුගෙඩි ගානින් ගත්තත් පිරිසෙන් ගත්තත් ජාතික ජන බලවේගයේ හින්දා අපි ඒකට යමු. ජවිපේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේ ඡායාරූපයක් අද එකම රතු හිස් ගොඩක් සහ දජ ගොඩක් තමයි අද මේ ඡායාරූපෙන් පෙන්눔 කරන්නේ. ඒදී ඔවුන් ඊයේ දවසේ සඳහන් කරා
මහින්දට අද මැයි දිනයටත් එන්න බැරි වෙලා තිබෙනවා කියන එක මතක තියාගන්න කියලා. එනවා ඉතිහාසයේ ප්‍රථම වතාවට 52 වසර 52ක දේශපාලන ජීවිතය තුළ අගමැති මහින්ද රාජපක්ෂ මෙවර කම්කරු දිනේ මගහැර ඇති බව ජනතා මුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළා. සාමාන්‍යයෙන් මහින්ද රාජපක්ෂට කිව්වේ කම්කරු නායකයා කියලා. ඔහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු 52ක් දැන් හිටිය ඇති නේද? මේ අවුරුදු 52ම ලංකාවේ මැයි දින පැවැත්වුවා නම් මහින්ද රාජපක්ෂ හැම මැයි දිනයකම ඉඳලා ඇති. අද කෝ මහින්ද? අද මහින්දට සිදුව තිබෙන අර්ලියගහ මන්දිරයටලා ඉන්න කියලා අද දවසේ වාර්තා කරලා තිබෙන්නේ ඔහුගේ ප්‍රකාශය. මේ අතර ජනතාව පිළිගන්න නව ආණ්ඩුවකට අවස්ථාව දීම එකම විසඳුමයි කියලා අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. කබ්‍රාල් හිරේ දානවා අරගල එක මිටට ගේන නායකත්වයක් දෙනවා කියලා ඔහු කියනලා අපි යමු ඔවුන්ගේ විරෝධතාවයේ දර්ශනවලට. ඒ අනුව තන තන පැන නැගී ඇති සියලු අරගලයන්ට ජනතා මුක්ති පෙරමුණ ධෛර්යය සහ සුබ ප්‍රාර්ථනා කරනවා කියලා ඔවුන් එහිදී සඳහන් කළා. තරුණ පරම්පරාව අතරේ ඉවදැනී අන් කවරදාටත් වඩා වේගයෙන් නවදි වී තිබෙනවා කියන එකයි එහිදී ඔවුන් සඳහන් කළේ. මේ විරෝධතා පාගමන තමයි මිහිදී අපි දකින්නේ. ඉතින් හදන ජාතික ආණ්ඩුව දෙස අප බලන් ඉන්නවා කියලත් ඔවුන් සඳහන් කරා. සර්ව පාක්ෂික පුට්ටුවලට අපි එන්නේ නැහැ කියලා තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහත්මයා මේ ජනහමුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ. එයින්ද ප්‍රචණ්ඩත්වයට නොයා රට පෙරට ගෙන යාම අපි සමගි වගකීමක් බවද ඔවුන් සඳහන් කළා. නව පාලනයක් ගොඩනගා ගැනීම සඳහා කටයුතු කළ යුතු බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. අතර ජවිපේ අනුරාධපුර රැලියටත් විශාල පිරිසක් සහභාගී වූ බව සඳහන් කරනවා අද දවසේ මව්බිම් පුවත්පතේ ඡායාරූප වාර්තාව. මේ අවස්ථාවේදී තියෙන තත්ත්වයක් එක්ක රට තුළ විශාල පිරිසක් තම පක්ෂය වටා එකතු වී ගොඩනැගී සිටිනවා කියන එක ඒදී ඔවුන් සඳහන් කළා. ඒ හින්දා අපි සර්වපාක්ෂික පුට්ටු වලට යන්නේ නැහැ කියන එකයි ඔවුන් කියන්නේ. උපුටා දැක්වීම අද දවසේ මව්බිම පුවත්පතේ සිරස්තලයක්. ඉන්පසු අපි එන්නේ පොදු ජන පෙරමුණට. පොදු ජන පෙරමුණ ඊයේ දවසේ සංවිධානය කළ තිබුණේ වෘත්තීය සමිති රැස්වීමක්. මේක පක්ෂයක් විදියට එතකොට ඕ වගේම මහනුවරින් හුලං හමාගෙන ඇවිල්ලා නුගේ ගොඩින් හුලං හමලා පටන් ගත්තු පක්ෂයක්. ඉතින් අවුරුදු 2-3ක් යනකොට අද ඉන්න තත්ත්වයන්ට මම හිතන්නේ ප්‍රධාන පෙළේ මේ රැලියක් පවත්වන්න බැරි වෙනවා. හැබැයි වෘත්තීය සමිති එකතු වෙලා ඒ රැලිය පැවැත්වූ බව ලංකාදීප පුවත්පතේ ඡායාරූප වාර්තාවත් එක්ක ඉදිරිපත් කරන්නේ. අද ලංකාදීප පුවත්පත මේ වාර්තා කළ තියෙන්නේ මේ අවස්ථාවේදී මේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව. එකම පෞරක් ලෙස ගමන් කරන වැඩ කරන ජනතා ව්‍යාපාරය ඉතා ප්‍රශංසනීය ශක්තියක් කියලා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය පණිවිඩය ඉදිරිපත් කරමින් දන්වා සිටියා. ඒ අතර ජන සම්මුතියකට ජනපතිගෙන් නැවත ආරාධනාවක් කියලා තමයි මැයි දින කතා අතර ඊයේ අසන්නට ලැබුණේ. ජනාධිපතිවරයා අපි එහෙම දර්ශන බලමු. ඒ අනුව අපේ රටේ පසුගිය වසර 3 ඇතුළත වඩාත්ම අභියෝගයට ලක්ුණේ කම්කරු ප්‍රජාව. සෑම අභියෝගයක් හැමෙම නොසලී සියල්ල විදදා ගැනීමෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න ඔවුන් එකතු වූ කියලා අග්‍රාමාත්‍ය රාජ්‍ය පණිවිඩය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා සඳහන් කරන්නේ not the time to follow up on who's responsible for crisis. වාර්තා කරන්නේ මේ කවුද මේ සඳහා වගකිව යුත්තෝ කිය හොය ඉන්න කාලයක් නෙමෙයි මේක කියන එක ද මෝර්නිං පුවත්පතේ වාර්තාවේ දක්වා තිබෙනවා. මේ අතර මැයි රැලියක් නොතිබ්බාට පොහොට්ටුව හේතු කිව්වා කියලා වෘත්තීය සමිති විතරක් නුගේ ගොඩදී සැමරුවේ ඇයි කියලා පුවත්පත් වාර්තාවේ දක්වලා තිබෙනවා. ඒ හින්දා තමයි සඳහන් කරලා තිබෙන්නේ එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා කරන ප්‍රකාශකුත් අපි ආණ්ඩු හැදුවේ ගෙදර යන්න නෙවෙයි කියලා ඔහු කියලා තියෙනවා. රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලටගෙන මෙවර මැයි දින රැලිය පෙළපාලිය සංවිධානය නොකළ බව තමයි ඔවුන් කියන්නේ. එම පක්ෂයේ ප්‍රකාශකයෙක් විදිහට කියනවා දිවයින පුරා සිටි පාක්ෂිකයන් කොළඹට කැඳවීමේදී විශාල වියදමක් දැරීමට සිදුවන හින්දා මේ තීරණයට ලැබුණා කියලා අද දවසේ වාර්තා කළ තිබෙන්නේ ඒ පිළිබඳව තිබෙන පුවත්පතේ. ඉතින් ඇත්තටම ලොකු වියදමක් දරන්න වෙන එක නම් ඇත්ත. ඒක ඇත්ත. මේ වෙලාවේ බස් දාලා මිනිස්සු ගේන්න බෑ ඩීසල් නැතුව මිනිස්සු පොළි වෙන එක ඇත්ත. හැබැයි ඒකමද ප්‍රශ්නේ. එහෙම නැත්නම්
ඇවිල්ලා හූ කියයි කියලා බය හිතුණාද? එහෙම නැත්නම් පාක්ෂිකයෝ ගෙන්න ගන්න බැරි වෙයි කියලා හිතුණාද? ඔය කිව්වට අපේ පිරිස් එන එකක් නෑ අපිට සහයෝගය දක්වන්න කියලා හිතුණාද? අද මේ අතර තමයි අපි යන්නේ මේ අරගල මැද රට පුරා මැයිරලි සංවිධානය වුණා. තවත් පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිතිය එක්ක පවත්වපු ඒ රැළිය අරුණ පුවත්පත වාර්තා කරනකොට ගෝඨා ගෝගම ගෝල් ෆේස් එකේදීත් තවත් එකතුවක් සිද්ධ වුණා. මේ දකින්නේ ඡායාරූපය අද අරුණ පුවත්පතේ ඡායාරූපයේ විදිහට. අපි බලමු ඒ අතර පැවතිච්ච තවත් විරෝධතා ව්‍යාපාර දෙකක්. එකක් පොළොන්නරුවේ පැවතුණා තවත් විරෝධතාවයක්. එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙරී හිටියේ ජනහඬට කන් දීලා මේ ආණ්ඩුව ගෙදර යන්න ඕන කියලා. දෙතුමත් හිටපු ආණ්ඩුව කෙසේ වෙතත් මෙහෙම ගියොත් මහපාරේ ගෙවල් ඇතුළේ මිනිස්සු මැරිලා වැටෙයි. ජනතා හඬට කන් දීලා ආණ්ඩුවේ නායකයෝ ගෙදර යන්න ඕන කියලා තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා මේදී ප්‍රකාශ කළේ. අද ඡායාරූපයක් සහිතව වාර්තා කළ තිනවා. ඒ සඳහා විශාල පිරිසක් සහභාගී සිටි බව අපිට දර්ශන බලන්න පුළුවන්. එහි කෙසේ වෙතත් මේ අතරම ගොවි කම්කරු සෞඛ්‍ය සේවක ඇතුළු පංචමහා බලවේගයේ මෙක්ම පොළොන්නරුව පොළහන්දිය ඉඳලා රෝහල හන්දිය දක්වා මේ විරෝධතා පාගමන පවත්වලා තිබුණා කියලා අපි සඳහන් කරනවා. අපි වෙලා බලමු. නව වෙල්වට් ජීවයෙන් පිරි බවුන්සි සමකට මෙතරයේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයත් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කළ අපි එහි දර්ශනත් බලමු. පිටිපස්සෙන් නෙවෙයි ජනතා අරගලවලට සජීවීව පෙරටුගාමීන් ඉන්නවා කියන එකයි එහි පක්ෂයේ මහලේකම්වරයා විදිහට පක්ෂ ලේකම් කුමාර් ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ. එම පක්ෂයේ මේ දින රැළිය කොළඹ විහාර මහදේවී උද්‍යානයේ අසලදී තමයි පැවැත්වුනේ. ජනතාවගේ බලය සහ අරගලයේ විශ්වාස නොකළ පිරිස අදේ විශ්වාස කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ හින්දා ජනතා බලයක් ගොඩනැගීම ප්‍රායෝගික නැතයි අද කියන පිරිස වලට අනාගතයේදී ඒ ප්‍රායෝගික බව ඔප්පු කරගන්න පුළුවන් වෙනවා කියලා සඳහන් කරනවා. වසර 15ක් තිස්සේ රාජපක්ෂරුන්ට දුන් සහාය අදින් අවසන් කියලා සඳහන් කරන්නේ තොණ්ඩමන් මහත්මයා. අද මව්බිම් පුවත්පතේ සිරැස්සලත් එක්ක එහි දර්ශනත් බලන්න පුළුවන්. රාජපක්ෂරුන්ට වසර 15ක් තිස්සේ තමන් ඒ සහාය ලබා දුන්නා. ඊයේ ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ මේ දින රැළිය අමතමින් තමයි ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කළේ. වරදක් කළාම සමාව දෙන්න පුළුවන්. එම වරද අවස්ථා කීපයකදී සිදු කරනවා නම් ඒවට සමාව දෙන්නේ කොහොමද? වතුකරේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් ලංකා කම්කරු කොංග්‍රසය ගත වූ වසර කිහිපය තුළ කටයුතු කරලා තිබෙනවා කියලා කොටගල ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක් ඉදිරිපත් ජනාධිපතිතුමාගේ ඉඩම් කැබැල්ලක් ඉල්ලුවා. එම ඉඩම ලබා දෙන්න ජනාධිපතිතුමා අපට සහයෝගය ලබා දුන්නේ නැහැ කියලා එහිදී චෝදනා කරනවා. ඒ වගේම සමහරව අපි විවේචනය කරනවා කියන ගමන් අද මේ අවස්ථාවේ තවදුරටත් ඔවුන්ට සහාය ලබා දෙන්න සූදානම් නැහැ කියලායි මේ සඳහන් කරලා තිබෙන්නේ. මේ අතර ජනතාව අරගල භූමියේදී දේශපාලන පක්ෂ වලින් තොර මේ දින රැළියක් ඊයේ දවසේ සමරන ලැබුවා. එයත් අද චාරුප වාර්තා විදිහට පුවත්පත් වාර්තා කරනවා. නිර්පාක්ෂික රැළිය මෙසේ කොළඹ ගෝල් ෆේස් සිදී පැවතුණු බවයි අප ඔබට ඉදිරිපත් කරන්නේ. ඉනතුරු අපි යනවා අනුරාධපුරයට. අනුරාධපුරයේ ගොවීන්ගෙන් ප්‍රථම වරට මැයි රැළියක් සංවිධානය වෙලා තිබුණා. ඔවුන් කියන්නේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ රැළියක් නොවේ කියලා. වර්තමාන ආණ්ඩුව ගෙදර යන කියන තේමාවටද තමයි මේ පැවැත්වුවේ. අනුරාධපුර නගරයට පිවිසෙන මාර්ග කිහිපයකින් මේ විරෝධතා ව්‍යාපාරය සඳහා ගොවි මහත්වරුන් පැමිණ සිටියා. මේ සඳහා සහභාගී වෙච්ච උතුරු මැද පළාත් ගොවි සමුළුවේ අනුශාසක නිවන්තක චේතිය රජ මහ විහාරයේ විහාරාධිපති පූජ්‍ය රත්කම සමිත හිමියන් ගොවි සංවිධාන නායකයෝ එහිදී අදහස් දක්වමින් මේ අවස්ථාවේ රටට සහාය අවශ්‍යයි, ගොවියට සහායක් අවශ්‍යයි කියලා කිව්වා. ප්‍රථම වර්ට සංවිධානය වුවක්. මේ අතර ජාතික වෘත්තීය සමිති මේ රැළිය ඊයේ දවසේ පවත්වලා තිබුණා. ඒටත් විශාල පිරිසක් එකතු වෙලා තිබුණා. වෘත්තීය සමිති ව්‍යාපාර විදියට තමයි ඔවුනුත් මේ සංවිධානය කර තිබුණේ. මේ අතර දැන් මේ හැම එකක්ම දේශපාලනික මැයි රැලි.
හැබැයි ඉතින් ලංකාවේ කම්කරුව ගත්තොත් ඉතින් පාට පක්ෂ වලට බෙදනවට වඩා අතරම කම්කරුවා කියන භූමිකාවදී කම්කරුවා කියන්නේ බඩුව දින මිනිස්සයා විතරක්ද කියලා ප්‍රශ්නේ තියෙනවා. කම්කරුවට වෙනම අර්ථකථනයක් තිබුණත් සියලු දෙනාම ශ්‍රව්‍ය දුෂ්‍ය කම්කරුවෝ තමයි. තිහින්දා වයස අවුරුදු 14 ඉඳලා කම්කරු රැකියාවක් කරන ලෝක කම්කරු දිනේ උපතලා දා අපූර්ව කම්කරුවෙක් ඊයේ ඉන්නෝහු නමින් සන්තියාගු නාගුරු 63 හැවිරිදි නාගුරු දඹුල්ල කණ්ඩලම් පාරේ පදිංචි දේශපාලන පක්ෂ වලින් හිරිහැර කරදර විදි පුද්ගලයන් 55 දෙනෙකුගේ කම්කරු සංගමයක් ස්ථාපිත කළ මේොන්ට එහි සමාජිකයන් 400ක් සිටින බලවත් සංවිධානයක නිර්මාතෘවරයෙක් විදියට ඔහු හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ඔහු ගැන කතාව තමයි මේ දකින්නේ. ඉතින් සල්ලි නැති හින්දා ඇඳුමක් ඇඳෙන ඉඳ අදටත් කමිස අඳිනක නුහුරු දෙයක් වුණා. ඉඳලා අද වෙනකල් හදිස්සි ගමනක් විතරයි කමිසයක් අඳින්නේ කියලා ඔහු සඳහන් කරනවා. කොහේ ගියත් බයිසිකලෙන් තමයි යන්නේ කියලා කියන්නේ. මේ අද ඔහුගේ කතාව උපුටා දක්වන්නේ දිනමන පුවත්පතේ සිරස්තලයක් විදිහට. අපි කෙටි විරාමකින් අනතුරුව ඔබට ගෙනෙන්නම් තවත් සවිස්තරාත්මක තොරතුරු. වැරද්ද කාගේද කියන එකට මේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ. අපි හැම එකම මේකට දායක වෙලා තියෙනවා. තන පණ නැගී තිබෙන සියලු වරකලයන්ට තවුන්යන්ගේ සියලු නැගිටීම් වලට අපි සුබ පතනවා. අපි ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. අරගල ඉස්සරහට ගෙන යන්න අපි කියලා ඉල්ලනවා. වටහාගත යුතු වැදගත්ම දේ තමයි අරබුදේ ඇතුලේ අරගල කරුවෙක් වෙන්න එක මහා මාරු වැඩක් නෙවෙයි. බඩගින්නේ හා කේන්තියෙන් කෝපයෙන් ඉන්න පිරිස් වලට මහමැතිවරණයේදී නිශ්චිත ජනමතයක් පිට වෙන්නේ නැහැ. ඒකෙන් විකෘතියක් ඇති වෙන්නේ. මේ හොර හැත්තත් එක්ක ගනුදෙනුවක් නෑමයි. දෙරණ අරුණ Sri Lanka's breakfast show. කතා ගොඩක් තියෙනවාද අහනවනම් අපි යමු ඉස්සෙල්ලම සජිත් ප්‍රේමදාස මහත්මයා පවත්වපු ඊයේ සමගි ජනබලවේගයේ පවත්වපු මැයි දින රැළිය එහිදී සජිත් ප්‍රේමදාස මහත්මයා දැක්වූ අදහස්. මිත්‍රවරුනි දැන් බෑග් පිටින් එනවලු සල්ලි මොනවටද ගනුදෙනු කරන්න අපි තීන්දුවක් අරන් තියෙනවා හොරාණ්ඩුවේ කොටස්කාරයෝ එක්ක ගිවිසින් ගහන්න නැතුව ඉන්න පොඩ්ඩක් අත් උස්සලා පෙන්නන්නකො බලන්න අපේ තීන්දුවට කැමති කට්ටිය ඩීල් දානවට අකමැති නේද අන්තර්කාලීන ආණ්ඩුව එපා නේද ගෝල් ෆේස් ජනාරගලය පාවා දෙන්න එපා නේද එනම් මිත්‍රවරුනි ඔය අන්තර්කාලීන සූදුවලට අපි සූදානම් නැහැ. අපිට නූල් සූත්‍ර දේශපාලනය ඔබින්නේ නැහැ. මම කියනවා රට විනාශ කරපු මේ රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ. මේ හොර හැත්තත් එක්ක ගනුදෙනුවක් නෑමයි. ආදරණීය ලංකාවාසී ජනතාවනි අපි සූදානම් රටේ වගකීම බාරගන්න. රටේ වගකීම බාරගන්නව පමණක් නෙමෙයි. අපි මේ රට ගොඩ ගන්නවා. රට ගොඩ ගන්නවා සත්තයි කියලා මන් තමුන්නාන්සලට කියනවා. සමගි ජන බලවේගයට අද ලංකාදීප පුවත්පත ඒට සහභාගී නොවුණු බව සඳහන් කරන පාටලි චම්පික රණවක මහත්මයාගේ අදහසට අපි දැන් යමු. මේ රටේ අද ඇත්තටම ඉතිහාසයේ ප්‍රථම වතාවට සෑම ජනකණ්ඩායමක්ම අද දේශපාලන ඉරණම තමන් අතට අරගෙන මේ රටේ ඉදිරි ගමන ගැන සාකච්ඡාවක් ඇති වෙලා තියෙන අවස්ථාවක්. හැබැයි වැදගත් කාරණයක් තියෙනවා මේ සියල්ල ඇතුලේ ඒක තමයි රට බංකොලොත්. ඒ බංකොලොත් රට ඉදිරියට ගෙන යාම සඳහා ඇති කරන ආර්ථික සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ තාමත්ම තිත්ත දේශපාලන ප්‍රතිසංස්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒවා කිරීම සඳහා ඇත්තටම ඊටාම බලගතු ආදර්ශයක් රටට අවශ්‍යයි. ඉතින් මහමැතිවරණ පැවැත්වීමට දැන් සමහර ඇතැම් අය යෝජනා කරනවා. නමුත් බඩගින්නේ හා කේන්තියෙන් කෝපයෙන් ඉන්න පිරිස් වලට මහමැතිවරණයේදී නිශ්චිත ජනමතයක් පිට වෙන්නේ නැහැ. ඒකෙන් විකෘතියක් ඇති වෙන්නේ. ඒ වගේම ඉදිරි කාලයේදී අඛණ්ඩවම මේ දේශපාලන අස්ථාවරත්වයේ පවතී දේශපාලන නායකයින් වගකීමෙන් යුතුව ක්‍රියා නොකරන නිසා මධ්‍යස්ථ පිරිසකගේ මැදිහත්වීම ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම කතෝලික පියතුමන්ලා ඉස්ලාමීය හා හින්දු ආගමික නායකත්වයේ ඉදිරිපත් වීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි. මේ අතර අදහස් දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ විනාශයට මතක තියාගන්න. බීබී ජයසුන්දර වක් කියන්න ඕනේ. මහා භාණ්ඩාගාරයේ ලේකම් වක් කියන්න ඕනේ. මුදල් ඇමතිලා දෙන්නෙක් හිටියක් දෙන්නම වක් කියන්න ඕනේ. ඊළඟට මහා බැංකුව අධිපති වක් කියන්න ඕනේ. මුදල් මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂකවරු මේකට වක් කියන්න ඕනේ. සුන්දර පේනවා රට වැටෙනවායි කියලා. විපක්ෂයෙන් කියනවා අපි කියනවා මේක වැටෙනවා කියලා. ඇහුවේ නෑ. ඔය ජොන්සන් පාන්ද ඇමතුමා කිව්වා ඇවිල්ලා සල්ලි තියනවා බය වෙන්න එපා. කවුද කියන්නේ සල්ලි නැහැ කියලා? ඔව් එයාට සල්ලි ඇති ආණ්ඩුවට සල්ලි නැහැ. ඩොලර් බිලියන 7ක් තිබුණා 2019 ආණ්ඩුව ගන්නකොට.
අද බිඳුවයි 7.5ක් නෑ මහ බැංකුවේ. විදේශ සංචිත හිඳිලා බිඳුවයි 7.5ක් නෑ මතක තියාගන්න. අපි බංකොලොත් වෙලා. මේ රටේ විදේශ විනිමය අපේ සංචිතය ණය ටික ගෙවන්න පටන් ගත්තා. ඒකෙන් එකතු කර කර දවස ගානේ ඉවර වෙනකල් හිඳෙනකල්ම ගෙවුවා. තමුන්නාන්සලා කවදාවත් ඩිපොසිට් එකකින් අරගෙන ණය ගෙවනවා. ඊට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ණය ගන්නවා අතමාරුව. මතක තියාගන්න ආර්ථිකමය වශයෙන් රටක් වඩුනම ඒ රට නතර වෙන්නේ ඒ ආර්ථිකමය වශයෙන් බලගත් රටවල් අතකොළු බවට පත් වෙලා. දැන් අපි කියන්නේ මම නම් මගේ මතය මම පුද්ගලික මතය මම මේ කියන්නේ IMF එකට කියලා පැහැදිලිව ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න ඕනේ ලංකාවේ ගත්ත ණයවල. කොහොමද ගත්ත කියලා. චීනේ ගත්තේ 102ද? අපිට හම්බුනේ 106ද? ඇත්තටම චීනේ දීලා තියෙන 102ද? නැත්නම් 6ද? කවුද ඒක ඇතුලේ ගැහුවේ කියලා හොයාගන්න පුළුවන්. චීනෙන් අරන් දෙනවා ඩොලර් බිලියන 3කට 4කට වැඩි තව ණය ගෙවන්න දෙනවා අපි. ඒ ගත්ත ණය කීයටද ගත්තේ කියලා කල්පනා කරන්න පුළුවන්. හම්බන්තොට වරායට ගත්තේ 106ට ණය ගත්තේ. සමහර දැන්වල 108ට ණය අරන් තියෙනවා. වෙනත් රටවල් වලින් ගන්න නැතුව මිලියන 16000ක් අරන් තියෙනවා ඩොලර් මිලියන 16000ක්. අදි සුවමාරුවට ගත්තේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු කැබිනට් එකට අයින් වෙන්න කියලා අපි කියන්නේ සර්ව පාක්ෂික හැම පක්ෂයක්ම මේකට සම්බන්ධ වෙන්න ඕනේ. මේකෙන් කරාරින්න බෑ කාටවත්. ජනතා විමුක්ති පෙරමුණට කියන්න බෑ අපි නෙමෙයි මේක විනාශ කරේ අවුරුදු 76ක් කියලා නෑ. ඒගොල්ලොත් විනාශ කරා මේක. දෙමළ ජාතික සන්ධානට කියන්න බෑ අපිට බෑ කියලා. ඇයි? LTT සංවිධානයේ කරපු විනාශයේ ප්‍රතිඵලය CDB රන්නය උක සේවාව වෙතින් ඉහළ අත්තිකාරමක් සහ අඩුම පොලියක් CDB රන්නය. වැරද්ද කාගේද කියන එක නෙමෙයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. අපි හැම එකම මේකට දායක වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවක මේකට දායක වෙලා තියෙනවා. UNP මේකට දායක වෙලා තියෙනවා. අද සයිප් ප්‍රේමදාස මහත්තයා කියන හොරු එක්ක වැඩ කරන්නේ නැහැ කියලා. අනිත් පැත්ත හැරලා බලනවා හොරු ටික යාගේ ඉන්න කට්ටිය හොයාගත්තා එක. දැන් මේ ඒගොල්ලෝ තමයි හරි ෂෝක් කට්ටිය. අපි ආව හොරම් කරලා තියෙන්නේ. මම එතුමාට කියන්න කැමතියි. කරුණාකරලා මේ දේශපාලන පන්දුව ගහන්න ලෑස්ති වෙන්න එපා. ජනතා විමුක්ති පෙරමුණටත් මම ගෞරවයෙන් කියන්න කැමතියි. කරුණාකරලා මේ දේශපාලන පන්දුව එක්ක සෙල්ලම් කරන්න දන්න එපා. සියලුම පක්ෂ එකතු වෙමු. ජාතික සභාවක් හදමු සියලු පක්ෂවල නායකින්ගේ. ඒකෙන් තෝරගමු අගමැති කෙනෙක්. ඒකෙන් තෝරගමු කැබිනට් මණ්ඩලය. අපි බොහොම පැහැදිලිව කියලා දෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු වෙන්නේ සහයෝගය දෙන්නේ සියලු පක්ෂ පාර්ලිමේන්තුවේ නියෝජනය වෙනවා නම් පමණයි. කතාවේ ගොඩක් ඇත්ත තියෙනවා. මේ අතර අපි යන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අදහස් දැක්වීමට ඊයේ. අපේ පක්ෂෙත් පක්ෂ ගණනාවක් අද තියෙන තත්ත්ව නිසා ඉන්ධන ඉංගින නිසා මැයි දිනේ පවත්වන එකෙන් ඈත් වුණා. අද අපි මීට ඉස්සෙල්ලා නොතිබුණු ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දෙන්න. රැකියා ගණනාවක් නැති වෙලා තියෙනවා සේවක පන්ති. තවත් රැකියා ලක්ෂ ගණන් නැති වෙන්න පුළුවන්. හැම තැනම උද්ඝෝෂණ සටන් පාට දෙකයි තියෙන්නේ. ගෝඨා ගෙදර යන්න, රාජපක්ෂවරු ගෙදර යන්න කියලා. ආණ්ඩුව ඇතුළෙත් දැන් කඩාවැටීමක් ඇති වෙලා තියෙනවා. ඒ කණ්ඩායම් ඒ සහෝදර අතර ගැටෙන තියෙනවා. පක්ෂයේ ස්ථාවරයේ ජනතාවේ ස්ථාවරය දෙන්නම යන්න ඕන කියලා. ආණ්ඩුවේ සමහරු කියන දෙන්නම ඉන්න ඕන කියලා. අනෙක් අය කියන අගමැතිතුමා යන්න ඕනේ, ජනාධිපතිතුමා ඉන්න ඕන කියලා. ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා 20 වෙනුවට 21 වෙනි සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. මම 20 වෙනි සංශෝධනයේට විරුද්ධයි. නමුත් 21 වෙනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිගේ බලතල නැති කරලා 19ට එනවනම් අපි ඒක අම්බලමක් හැටියට පිළිගමු. මොකද අපිට ඕනේ අලුත් ව්‍යවස්ථාවක්. ඒ අපේ අදහස් අනුව නෙවෙයි මේ රටේ තරුණයන්ගේ අදහස් තියෙනවා. 21 වෙනි සංශෝධනය ගෙනාවා කියලා රටේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් නැහැ. ප්‍රමුඛත්වය දෙන්න ඕනේ මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න. මේ රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් නැති ආණ්ඩුවකින් ප්‍රයෝජනයක් නැහැ. මම කියනවා ඒක විසඳන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම අපේ විදේශ මිතුරන්ගෙන් අපේ දන්න විදේශ රටවල් වලින් අපි උපදෙස් හා ආදාන සහාය ලබා ගන්න උවමනයි. දැන් අපි යන්නේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්මයා ඊයේ කළ ප්‍රකාශයට. ඉතාමත් භයානක පෙර නිමිත්තක් අපි ඉස්සර පේන්න තියෙනවා. අපි අස්සිදිරිපිට මේ අති වී තියෙන ඛේදවාචක මා ප්‍රචණ්ඩකාරීත්වයකට යන්න නොදී මේ පරිවර්තනය අපි අත්පත් කරගන්න ඕනේ. තන පණ නැගී තිබෙන සියලු අරගලයන්ට තරුණයන්ගේ සියලු නැගිටීම් වලට අපි සුබ පතනවා, අපි ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. අරගල ඉස්සරහට ගෙන යන්න අපි කියලා ඉල්ලනවා. ඒත් වෙන්වෙන්ව නෙවෙයි එක්සත්ව එකමුතුව ඉදිරියට එන්න ඕනකම තිබෙනවා. ඒ සියලු සට සියලු අරගල පොදු එක්සත් ව්‍යාපාරයක් වටා ගෙනා යුතුයි. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය සූදානම් බව කියවන්න කියනවා. ජනතාව පීඩාවේ ගිලිටීනයට තල්ලු වෙලා ඉවරයි. පාලකයා එළියට බහින්න බැරි තත්ත්වයක් ඇති වී ඉවරයි. මේ පෙන්වුම් කරන්නේ අන්කවරක්වත් නෙවෙයි.
රටේ පාලනය අරාජිකයි. වැඩ කරන ජනතාවගේ නැගිටීම් ප්‍රබලයි. මේ අපරාධය වගක යුත්තා. අවුරුදු දෙකමාරක් මේ ආර්ථිකට විය හැකි විපත්තිය පිළිබඳව අපි මේ රටේ ආර්ථික විශේෂඥයින් බුරා කියද්දි පාරට බැලලා කියද්දි මොකද හිටියේ? උම්මතු වේසෙන් හිටියේ. කබ්‍රා ආර්ථික උස්තාද්. කවදාරි මේ රටේ ජනතාවගේ දේපොළ හොරගම් කරපු එකට අපේ රටේ ආර්ථිකය විනාශ කරපු එකට මහා බැංකු අධිපතිවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමන්ගේ ජනතාවට දෙන වගවීම අත්තරීම හේතු කොටගෙන සහාතික වශයෙන් හිරේ යවනවා. අද මේ ප්‍රවැසියන් දුක් විඳිනවගේ ප්‍රතිපත්ති. එනිසා ගෝඨාභය රාජපක්ෂ මේ ආර්ථික විනාශයේ මූලික වග උත්තර කරුවා. මේකේ වග උත්තර කරුවා මුලසුනේ තියාගෙන කිසිදු සර්වපාක්ෂික ආණ්ඩුවකට හෝ කිසිදු අන්තර් පාලනයකට අපි නොයන බව. මේ ජාතික ජනබලවේගේ නායක අනුකුමාර දිසානායක මහතාගේ අදහස් දැක්වීම, ඉන්පසු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ අදහස් දැක්වීම. සමහර විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයට මේක පේන්නේ මේ දෙකොන පත්තු වෙච්ච විලක්කුවක් මේක අතට ගන්න එක මේ වෙලාවේ දරුණු වැඩක්. ඉක්තන් කන වැඩක්. ඒ නිසා මෙහෙම ගිහිල්ලා හොම්බෙන්න බිම හැන ගන්න දෙන්න ඕනේ. එතකොට රටවැසියා විසින් වැඩි වියදමකින් තොරව ඉබේම එයාව ජනාධිපති පුටුවට හරි රාජනායක පුටුවට අරගෙන එවි. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා මේ දිහා බලන්නේ අර්බුදය විසින් තමාට පාර කපා දෙවි කියන පටු කල්පනාවට අනුව. ඒකෙන් පේනවා එතුමා මේ අර්බුදය හරියට කියවගෙන නැහැ. ජනතා විමුක්ති පෙරමුණ උනත් බලනවා ඇති. අර්බුදයට කරගහන්න නරකයි. අර්බුදය මගින් මඟ පාදා දෙනවා බල සම්පන්න තත්ත්වයක් වුන්ට ඇති කරගන්න. ඒකට අනුව මේක දිහා බැලුවා මේ ඇති. වටහාගත යුතු වැදගත්ම දේ තමයි අර්බුදය ඇතුලේ අරගලකරුවෙක් වෙන්න එක මහා මාරු වැඩක් නෙවෙයි. දැන් ඕන යෝගියෙකුට පුළුවන් නේ ගෝල් ෆේස් කියනනම් වීරෙක් වෙන්න. අර්බුදය අරාජිකත්වයේ තෝතන්න බවට පත් වෙන්න නොදී අර්බුදය වැරදි ගමන් මාර්ගයෙන් එළියට එමේ තෝතන්න බවට පත් කරන එකයි සබුද්ධික දේශපාලන මැදිහත් වීම වෙන්නේ මගේ අම්බේ තාත්තේ සහෝදරයා සහෝදරි. අපි පවර ගන්න යන්නේ භූමිකාව. ඉනතුරුව මේ ඔක්ටේන් 95 පෙට්‍රල් ඉවරයි කියලාද දෙවන පුවත්පත වාර්තා කරලා තිබෙනවා. සඳහන් කරන්නේ උපශීර්ෂයක් විදිහට දෙවන පුවත්පත සංස්ථාව සතු 95 වර්ගයේ පෙට්‍රල් නොමැති බව දැන්ට මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37000ක් රැගත් නැවේ ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ඇතත් එම නැව මුදල් ගෙවා ගැනීමට මෙතෙක් කරලා නැහැ කියන එකයි සඳහන් වෙන්නේ. ඒ අනුව සුපර් පෙට්‍රල් මේ කියන්නේ නිකම් පෙට්‍රල් නෙමෙයි. මැයි 4 වෙනිදා පෙට්‍රල් නැවක් පැමිණියත් එහි ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන පමණක් තියෙනවා කියන එකයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. අතරම වාර්තා කරන්නේ ඉන්ධන බෙදන ටැංකි 800ක් තියෙනවා. මේකෙන් 300ක් යොත්ලා සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තල ඇකුදරේ වාර්තා කරලා තිබෙනවා. විශේෂයෙන්ම තොගගබඩා පර්යන්ත සමාගමට විශේෂ අමාත්‍ය කාංචන විජේසේකර මහතා දන්වලා තිබෙනවා ඉන්ධන ප්‍රවාහනය සඳහා නැව සැපයුම්කරුවන් ලියාපදිංචිය වහාම ආරම්භ කරන්න කියලා. සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කරන්න කියලා ඉල්ලීමක් කළා තිබෙනවා. ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වල නිරත වන ටැංකි 800න් 300ක් මෙවන්ට සේවයෙන් ඉවත් වෙලා තියෙනවා කියන එකයි සඳහන් කරන්නේ. විශේෂයෙන්ම මෙහිදී මේ වනට ඉන්ධන ප්‍රවාහනයකන් රජයට අයත් බෞසර 84ක් සහ ඉන්ධන පිරවුම් හල් බෞසර 103ක් කුලියටගත් බෞසර 194ක් පමණයි අද දවසේ සඳහන් කරලා තිබෙන්නේ ඒ ගැන. ඉතින් අපි ආරාධනා කළා අද මේ වෘත්තීය සමිති වලට සම්බන්ධ වෙන්න කියලා අද දවසේ බිග් ෆෝකස් වැඩසටහන සඳහා. මොකද්ද මේ වෙලාවේ මෙච්චර ජනතාව පහසුවෙන් පත් වෙලා ඉන්න ලාවේ ඇයි එහෙම කරන්න කියලා. ඉතින් මේ වර්ජනය බැයිද සාකච්ඡාවෙන් විසඳ ගන්න කියලා. මොකද ජනතාව තවත් අපහසුතාවයට පත් වෙනවා. තෙල් බෞසර වර්ජනයට අද IOCත් එකතු වෙනවා කියලා පෞද්ගලික බෞසර රත රියදුරන්ගේ සංගමය සඳහන් කරලා තිබෙනවා. එයත් පුවත්පතේ සඳහන් කරනවා. විශේෂයෙන්ම ඉන්ධන ප්‍රවාහනයේදී 70% ප්‍රවාහන කටයුතු පෞද්ගලික ටැංකි රථ මගින් සිදු කරනවා. ඉතින් ඒ හින්දා තමයි තමන් මේ ඉල්ලන්නේ. ඉතින් විශේෂයෙන්ම සියලු භාණ්ඩ හා සේවල මිල ඉහළ යාමට සාපේක්ෂව දැන්ට ලැබෙන ඉන්ධන ප්‍රවාහන ගාස්තුව 60%කින් ඉහළ දාන්න කියලා තමයි ඒ අය ඉල්ලීමක් කරන්නේ. ඉන්ධන බෙදීම පැය 24 පුරා කරනවා. සේවයට නොවන බෞසර වලට බලපත් දෙන්නේ නැහැ කියලා අමාත්‍යවරයා සඳහන් කරනවා. මම හිතන්නේ මේ ළඟදී දක්වපු අමාත්‍යවරයෙක් එකම අමාත්‍යවරයා ටිකක් මේ වගේ එකකට අනිත් පැත්තට කතා කරලා ඉන්නවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියන්නේ මේ විරෝධතාව ක්‍රියාත්මක කරන අවස්ථාවේදී එහෙම විරෝධතාව දක්වනවා නම් මේ අවස්ථාවේ දුම්රිය මගින් 40%ක් මේ කටයුතු සිදු කරන්න පුළුවන්. ඒ හින්දා මේවා එන්නේ නැත්තම් මේ ලියාපදිංචිය දෙන්නේ නැහැ කියන එක තමයි ඔහු සඳහන් කරලා තිබෙන්නේ. නව ඉන්ධන බෞසර් ගාස් බෞසර් ලියාපදිංචිය අද ඉඳලා සිද්ධ වෙනවා. ඔන්න කාට හරි බෞසර් එකක් දාගන්න ඕන නම් ඔන්න අවස්ථාවක් කියලා තමයි කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ. මේ අතර පොහොර ඉන්ධන දෙනතුරු වම්යුර ගොවින්ට ජලය එපා කියලා කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට රිදීගම ව්‍යාපාරයට තමයි කුඹුරු අස්වැද්දන පිරිස් මේ අවස්ථාවේ කියන්නේ පොහොර නැත්තම් මේක කරන්න විදිහක් නැහැ කියලා. අත්‍යවශ්‍ය ආහාර සඳහා දුන් ඉන්දිය ණය වලින් මේ
වෙලාවේ මොකද්ද කරන්න කියලා අහනවා ගෙන්නනවද වාහනේ ගෙන්නනවද කියලා. ඉතින් කෙසේ වෙතත් මේ සම්බන්ධව විමසීමක් කළා තියෙනවා. නමුත් ඒ පිටුවන් තාම හරියාකාර සටහනක් නැහැ. නිවැරදි සටහනක්. තමිල්නාඩුවෙන් කෝටි 120ක අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා සඳහන් කරන රුපියල් කෝටි 120ක අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකාවට දීමට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය පියවරගෙන තියෙනවා. ඉන්දියාවේ මධ්‍යම රජයේ අනුමැතියද සහිතව මේ ආධාර ලැබීමට ලැබෙනවා කියලා කියන්නේ. අද දවසේ තමිල්නාඩු ප්‍රාන්තයේ මේ කෝටි 120ක අත්‍යවශ්‍ය භාණ්ඩ තොගේ බෝට්ටු වලින් ගෙනීමට සූදානම් බව සඳහන් කරලා තිබෙනවා. සහල් මෙට්‍රික් ටොන් 40000යි ඖෂධ ලදරු කිරිපිටි මේ සියල්ල මෙහි අන්තර්ගත වෙනවා. ඉන් අනතුරුව තමයි අද දවසේ මේ රුපියල් 8000ට ගෑස් ටැංකි විකුණු දෙදෙනෙක් අත්අඩංගුවට පත් වුණා කියලා සඳහන් වෙන්නේ. රුපියල් 8000ක මුදලකට ගෑස් ටැංකිය අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ටාශ නිලධාරීන් පෙරේදා අත්අඩංගුවට අරගෙන තියෙනවා. මෙච්චර ප්‍රශ්නයක් තියෙන වෙලාවෙ එහෙම කරන එක වැරදි කියන එකයි කියන්නේ. මේ අතර මාස 3කින් ගෑස් නැහැ කියලා වාර්තා වෙලා තිබෙනවා අද දවසේ. ඒ මීගහ කිව්ල ජනතාව තමයි ඒ හින්දා මේ වෙලාවේ මේ විදිහට පීඩාවට පත් වෙලා ඉන්නේ. මේ අතර ලීසින් ලබාගත් ලක්ෂ 60කට වාරික ගෙවා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා කියලා ලීසින් සහ වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය සඳහන් කළා තියෙනවා. මේ අවස්ථාවේ මේ පොලි මුදල් ඉහළ දැමීමත් එක්ක ඔවුන්ට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙන තත්ත්වය. සංචාරකයන්ගේ පැමිණීම අඩු වෙලා තිබෙනවා පහුගිය දවස්වල ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක. පසුගිය මාසය තුල මෙරට සංචාරකයෝ 60000කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තිබුණා. ඉක්ුත් මාර්තු මාසයේ මෙරට සංචාරකයෝ 1,10,000කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබුණා. දැන් සංචාරක පැමිණීමත් අඩු වෙලා තිබෙනවා කියන එකයි සඳහන් කරලා තිබෙන්නේ. මේ අතර ඉකුත් වසර ගෙවිච්ච අවුරුද්දේ පෞද්ගලික අංශයේ වර්ජන වලින් මිනිස් දින 1000 සමාවෙන්න 1,16,770ක් අහිමි වෙලා තිබෙනවා කියලා මහ බැංකුව ප්‍රකාශ කරනවා. මේ තියෙන තත්ත්වය ගැනයි සඳහන් කරලා තිබෙන්නේ මේ අවස්ථාවේදී මේ ඇති වෙලා තියෙන තත්ත්වයන් එක්ක මුහුණ දෙන තත්ත්වය. පාකිස්තානයේ පැය 18ක් විදුලිය කපනවා කියලා අද දවසේ වාර්තා කරලා තිබෙනවා. මේ වන විට ඇතිලා තිබෙන ආර්ථික අර්බුදයත් එක්ක අපිට පන් වෙලා තිබෙනවා පාකිස්තානයේ. ඉතින් ඒකත් කළමනාකරණයේ ප්‍රශ්නයක් කියන එක ඉන්ධන ගන්න මුදල් නැති වෙච්ච එකත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ඇතිලා තිබෙන්නේ කියලා අද දවසේ සඳහන් කරලා තියෙනවා. ඒ පාකිස්තානයේ තත්ත්වය. අපිටත් ඒ තත්ත්වෙ මුහුණ දෙන්නලා තියෙනවා. හැබැයි අපිට ඉන්ධන ගේන සල්ලි නැති වුණාට රුපියල් මිලියන 18ක එතනෝල් හොරෙන් ගෙනල්ලා තියෙනවා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. ප්‍රධාන සිරස්වලක් විදිහටයි ඒ අරුණ පුවත්පතේ වාර්තා කරන්නේ. කතා ගොඩයි වෙලාව ප්‍රමාණවත් නැහැ. අපි කෙටි විරාමයකට යමු වෙලා ඉන්නම් මේ දෙරණ අරුණ